ඇත්තම කනගාටුදායකයි මේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ සමස්ත රටේ සියලු දෙනාටම නැති කරගන්න බැරි වෙච්ච තිබුණු ත්‍රස්තවාදයක් මුලින් උපුටා දාලා ත්‍රස්තවාදීන්ට ඇඩ්‍රස් නැති වෙන්න ගහපු පුද්ගලයා. මේ පුද්ගලයා මේ උතුරේ ත්‍රස්තවාදී වේව නැගෙනහිර ත්‍රස්තවාදී වේව මේ සියලුම අයට ඒ විසියේ ප්‍රහාර එල්ල කරලා ක්‍රමානුකූලව මේ රටේ ත්‍රස්තවාදයේ මුලින් උපුටා දැමීමට කටයුතු කරපු අපේ රටේ වැඳුම් පිඳුම් කරන්න ඕනේ අපි සියලු දෙනාම එකතු වෙලා කරන්න ඕනේ පුද්ගලයා. එදාන්නේ පුද්ගලයාට මේ සහරාන්ලා ඇඳලා කටයුතු කිරීම මේ කෘතිමව බොරු නිෂ්පාදනය කිරීමේ කණ්ඩායමක ක්‍රියාදාමයක් හැටියටයි මම දකින්නේ. මම නැගෙනහිර පළාතේ ක්‍රියාන්විත භාරව හිටපු කෙනා. ඒ වගේම විශාල කාලයක් ඒ ප්‍රදේශයේ රාජකාරී කරපු කෙනෙක්. ඒ වගේම හමුදාවේ හමුදාපති. ඒ වගේම බුද්ධ්‍යංශවලත් ඊටාම කටයුතු වලට සම්බන්ධ වෙලා දිගන්තරයෙන්ම හිටපු කෙනෙක්. ඉතින් මගේ දැනුමේ තේරුම හැටියට නම් මේක සම්පූර්ණ බොරුවක් හැටියටයි මම දකින්නේ. මේ සහරාන් කියන පුද්ගලයෝ වගේ අය අපි එහෙම පඩිවලා ඒක නිකන් වීලු කතාවක් හැටියටයි මම දකින්නේ. නමුත් මේක සංවේදී කරන්නට සමාජ මාධ්‍ය දාලා තුල මේවා යන බව මමත් දැක්කා. ඇත්තෙම කියනවා නම් මේක මම මේ විදිහට හිටපු හමුදාපති කෙනෙක් හැටියට මේ විදිහට ඔබට දැනුම් තේරුම් කරොත් හොඳයි කියලා හිතනවා. රටක බුද්ධ්‍යංශ වැඩ කරනකොට ඒ බුද්ධ්‍යංශය ක්‍රියා කරන ප්‍රධාන ක්‍රමයක් තියෙනවා. රටේ ප්‍රධාන රටේ රාජ්‍ය නායකයාගෙන් හමුදා නායකයෙක්ගෙන් තමයි මේවට උපදෙස් එන්නේ. ඒ උපදෙස් ආවම ඒවට අපි කියන ඩයිරෙක්ෂන්ස් කියලා. ඒ ඩයිරෙක්ෂන්ස් ආවම රටේ තියෙන තර්ජනයට සාපේක්ෂව ඒ ඩයිරෙක්ෂන්ස් දෙනවා. එතකොට බුද්ධ්‍යංශ ක්‍රියාකරුවෝ බුද්ධ්‍යංශ එකතු වෙලා මේ බුද්ධි තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීමේ ක්‍රියාදාමය කරනවා. ඒවා එක්ස්ප්‍රෙස් කරලා ඒවා අපි කියනවා කලෙක්ට් කරනවා, කොලේට් කරනවා, ප්‍රොසෙස් කරනවා, ඩිසෙමිනේට් කරනවා කියලා මේ වගේ මේවා එකතු කරලා මේවා හොඳට ඇනලයිස් කරලා අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට දෙන්න බුද්ධි තොරතුරු හැටියට හදනවා. මේ කරනකොට අපි දැන් කියනවා දැන් LTTත් එක්ක අපි සටන් කරනකොට LTT සංවිධානයේ ප්‍රධානියෝ අපේට තොරතුරු සපයන්නු හැටියට හිටපු අවස්ථා තියෙනවා. එහෙම තමයි කරන්නේ. ඒ නිසා ඒ තොරතුරු ලබා ගැනීමට මොකද ත්‍රස්තවාදියෙක් ගැන තොරතුරු හොයන්න මේ ගමේ ඉන්න පන්සලේ හාමුදුරන්ගෙන් අහලා හරියනවා. ඒවනේ ත්‍රස්තවාදියෙක්ම අල්ල ගන්න ඕනේ. ඒ ත්‍රස්තවාදී නායකයෙක් ගැන හොයන්න ත්‍රස්තවාදී නායකයෙක් ගැන හොයන්න ඕනේ. අපි උදාහරණයක් ඇටියට නැගෙනහිර පළාතේ මෙහෙයුම මම කරනකොට ස්වර්ණම් කියන ත්‍රස්තවාදී නායකයා ළඟ හිටපු ඒ කඳවුරේ හිටපු 4 දෙනෙක් අපිට තොරතුරු සපයන්න අපිත් එක්ක හිටියා. ඒ අයට විශාල මුදල් අපි ගෙව්වා. ඒව ලබා ගැනීමට. මොකද ඒ ත්‍රස්තවාදයේ විනාශ කිරීමට එවැනි දේවල් කරේ. ඒ විදිහට තමයි ඉඳලා ස්වර්ණම්ට හැරෙන්න නැති වෙන්න ගහලා අපි එලවගත්තේ නැගෙනහිරින්. ඉතින් මෙන්න මේ වගේ දේවල් සිදු වෙනවා. මේ වගේ ඊටාම හොඳ ක්‍රමවේද රට තුල තියෙන මේ අවස්ථාවේ මට පේන දෙයක් තමයි රටේ තියෙන ඊටාම සංවේදී බුද්ධිතොරතුරු ජාලය. අපේ රටේ මේ 2015න් පස්සේ ආණ්ඩුව අපේ රටේ බුද්ධ්‍යංශය විශාල පරිහානියකට පත් කරුවා. ඒක සංවිධානම කරපු දෙයක් හැටියට මම දකිනවා. එතකොට ඔවුන්ගේ තිබුණු ආත්මගරුත්වය, කීර්තිය, ගෞරවය, අභිමානය නැති වෙන විදිහට වැඩ කරා. විශේෂයෙන් බුද්ධ්‍යංශවල ඊට සමස්තයකට හමුදා අංශවල. මෙහෙම කරපු අය මේ අය එකතු වෙලා දැන් සමාජ මාධ්‍ය දාලා මේ වගේ දේවල් කරලියට ගැනීම තුළ රටේ මේ තාම සංකීර්ණ සංවේදී බුද්ධ්‍යංශ ක්‍රියා කරන ආකාරයන් පිළිබඳ සමාජ කතිකාවල වලට ආවොත් එහෙම අපේ තවදුරටත් විනාශ වෙන්නේ අපේ රටේ ජාතික ආරක්ෂාවට තියෙන මේ වැඩ කරන ඊටාම කැපකිරීමෙන් වැඩ කරන බුද්ධ්‍යංශවල අයගේ මානසිකත්වයේ පළුදු වීමක් වෙන්නේ. සහරාන්ලට පඩි ගෙවුවද කියන දේ ඇත්තට මේක හමුදාවේ හිටපු ප්‍රධානියෙක් හැටියට මේ ප්‍රදේශයේ හිටපු කෙනෙක් හැටියට එවැනි දෙයක් සිදු වෙලා නැති බව මට කියන්නට පුළුවන්. මොකද එහෙම දේවල් තියෙනවා නම් මුස්ලිම් සමාජිකයෝ හමුදා සමාජිකයෝ හැටියට හිටියා. දෙමළ ජන කොටස් වල අය සමාජිකයන් හැටියට හිටියා. සිංහල හිටපු අපි සියලු දෙනාම දන්නවා. ඒ වගේම මේ අවසාන සටනට LTT සංවිධානයට විරුද්ධව සටන් කරනකොට මේ සියපු හැම කෙනෙක්ගේම හැකියාවල් අපි පාවිච්චි කරා. ඒ පාවිච්චි කරනකොට ඒ අය අපි බඳවගෙන ඒ අය නීත්‍යානුකූලව හමුදාවට බඳවගෙන හමුදාවේ ක්‍රමවේදයන් අනුව තමයි උණ්ඩ පඩි ගෙව්වේ. ඒ වගේම තොරතුරු සපයන්නට පඩි ගෙවන ක්‍රමයක් ඒවා ක්‍රමානුකූලව සිදු කරලා තියෙනවා. ඒ නිසා ඒවා පිළිබඳ තොරතුරු හමුදාවල තියෙනවා. ඒ වගේ දේවල් සිදු වෙලා නැති බව මට විශ්වාසයෙන් කියන්නට පුළුවන්. 2015න් පස්සේ ආපු රජය
මේ රටේ මොන හේතුවක් නිසා හෝ මං හිතනවා විදේශ බලපෑම් මේ NGOs ලගේ බලපෑම් සහ මේ අපේ රටට විරුද්ධව වැඩ කරන අයගේ බලපෑම් වලට අහු වෙලා වෙන්න ඕනනේ වෙන්නේ නැති අපේ රටේ තිබුණු හමුදාවේ ශක්තිය විශේෂයෙන් මානසික වශයෙන් නැති කිරීමට සහ වෙනත් අංශයෙන් නැති කිරීමට විශාල ප්‍රයත්නයක් මොවුන් දරව බව පේනවා. ඒ කියන්නේ විශේෂයෙන් බුද්ධාංශ ගත්තොත් එහෙනම් බුද්ධාංශ වල හිටපු ප්‍රධානීන්, ඒ වගේම හිටපු හොඳ දක්ෂ නිලධාරීන්, ඒ වගේම හොඳ දක්ෂ වැඩ කරපු අපේ හොඳ සොල්දාදුවෝ මේ අයට සංවිධානාත්මක දේශපාලනීකරණය කරලා පහර දුන්න බව අපි දැක්කා. මෙන්න මේවා සිදු කිරීමේදී ප්‍රධාන බුද්ධාංශ නිලධාරීන් අත්අඩංගුවට අරන් තියාගෙන හිටියා. දැන් අපි සියලු දෙනාම දන්නවා. ඒ වගේම ඒ වගේ වැඩ කරපු සොල්දාදුවන්ව අත්අඩංගුවට අරන් තියාගෙන හිටිය බව අපි දන්නවා. ඒ වගේ විවිධ චෝදනා වලට අත්අඩංගුවට ගත්ත අය හිටියා. ඒ කියන්නේ හොඳම උදාහරණයක් මට කියන්න පුළුවන් මෙතන LTT සමාජ එක අවස්ථාවකදී නැගෙනහිර පළාතේ හිටපු മന്ത്രി කෙනෙක්ට කවුරු හරි වෙඩි තියලා ඔහු මැරෙනවා. හිටපු മന്ത്രി කෙනෙක්. එතකොට ප්‍රභාකරන් ඇවිල්ලා මේ മന്ത്രി ඔහුගේ ශරීරය අරගෙන ගිහිල්ලා LTT සංවිධානයේ මහා පුරුෂයා කියන තත්ත්වයට පත් කරලා මෙවැනි මහා පුරුෂයා බවට පත් කරලා මට වචනේ හරිය මට හිතෙන්නට මහා පුරුෂයා කියන තත්ත්වයට පත් කරලා තියෙන LTT සංවිධානය අවුරුදු 30ක් කරලා යුද්ධ කරලා 8 දෙනාටයි මේ සම්මානය LTT සංවිධානයෙන් ප්‍රභාකරන් දීලා තියෙන්නේ. මේ 8 දෙනාගෙන් එක්කෙනෙක් බවට පත් වෙනවා මේ ගිය മന്ത്രി හිටපු දේශපාලඥයාව. ඒකල LTT සංවිධානයේ උපරිම ගෞරව දක්වලා තමයි ඔහුගේ මිහිදන් කටයුතු කරන්නේ. එතකොට ඒ කවුරු ඒවා ඔහුව ඝාතනය කරාද කියන අපි දන්නේ නැහැ. කවුරු කණ්ඩායමක් ඉතින් කරන්න ඇති. කෙසේ හෝ 2016 දී මේකට අපේ හිටපු අපේ කලීල් කියලා මට මතකත් නමක් තියෙනවා. ඔහු අත්අඩංගුවට ගන්නවා මේ හිටපු හමුදා සමාජිකයෙක්. ඔහු අත්අඩංගුවට ගන්නවා මෙයාට වෙඩි තිබ්බා කියලා. එතකොට මේ වගේ විශාල දරුණු ත්‍රස්තවාදියෙක්ව ඝාතනය කරා කියලා අල්ලගෙන තාමත් හිරගත වෙලා ඉන්න මේ සොල්දාදුවා. තාමත් අවුරුදු 3ක් විතර කාලයක්. එතකොට ඉතින් මෙහෙම දේවල් සිදු වෙන මේ වගේ මානසිකත්වයේ පහළ බහිනවා හමුදාවේ අයගේ නඩුවකුත් නැතුව අවුරුදු 3ක් පමණ ඉන්නවා. ඒ වගේම මෑත කාලයේ ඔබ දකින්න ඇති ජනමාධ්‍යවල මේ නැගෙනහිර පළාතේ සියලුම බුද්ධිතොරතුරු ක්‍රියාන්විතයන් කරපු හිඟුරක්ගොඩ අපේ තිබුණා බුද්ධිතොරතුරු ඒකකයේ ප්‍රධාන ස්ථානය. ඒ ස්ථානය සම්පූර්ණයෙන් වහලා සීල් කරලා ඒ දාන තත්ත්වයට අපේ රජය ක්‍රියා කරලා තියෙනවා. එතකොට මෙතන කවුරු හරි වැරද්දක් කරලා තියෙනවනේ ඒ ඇයට දඬුවම් දෙන ක්‍රම තිබුණත් සම්පූර්ණ බලෑනියක්ම වහලා ඒ ප්‍රදේශයේ සම්පූර්ණ අමතක කරලා දාලා ඒ තොරතුරු ගන්න ඒවා සියල්ලම අමතක කරලා දාලා මෙන්න මේ වගේ හේතු නිසා ඔය සහරන් වගේ අයට නැකිట్లా ඉන්න පුළුවන් වුණා. ඉබේම නැකිట్లా ඉන්න පුළුවන් වුණා. ඒ නිසා සහරන් වගේ අය නැකිట్లా එන්න පාර කැපුවේ මේ රජයේ තිබුණු අත්නෝමතික ක්‍රියාවල ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ වගේ අයට නැකිట్లా ඉන්න පුළුවන් වුණේ. එහෙම කරලා තමන්ගේ මේ වැරදි වහගන්නට තවත් අපේක්ෂකයෙකුට මේ කෘතිම ලෙස ප්‍රහාර එල්ල කිරීම මම හිතන්නේ සදාචාර විරෝධී හැටියටයි මම දකින්නේ. ඒ නිසා රටට ජාතියට ආගමට ආදරය කරන මේ රටේ ජනතාවගෙන් මම ඉල්ලා හිටිනවා හමුදාපති කෙනෙක් හැටියට හිටපු මෙවැනි දේවල් කරලිට ගෙනල්ලා මේ දේශපාලනකරණය කරලා මේ පහත් තත්වයකට ගෙනල්ලා කටයුතු කරන්න එපා. මේ තුලින් ඔබට ඔබගේ නියෝජිතයාගේ ඡන්ද කොට වැඩි කරගන්නත් ඔබට විරුද්ධ වැඩ කරන නියෝජිතයාගේ ඡන්ද කොට අඩු කිරීමටත් මිනිස්සුන් ව්‍යාකූල කිරීමට මේවා පාවිච්චි කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. මේ සමාජ මාධ්‍ය දාලාවල ඉන්න වගකීමෙන් වැඩ කරන අපේ විශේෂයෙන් තරුණ තරුණයන් සහ මේවා පිටිපස්සේ ඉන්න අයට